ආයිබෝවන් අපේ මේ පුංචි රට හරිම ලස්සනයි. අපේ මේ පුංචි රටේ ජීවත් වෙන අපේ අයත් හරිම ලස්සනයි. මොකද අපේ කවුරුත් කැමති ලස්සනට ඉන්න. ඒ වගේම තමයි විශේෂයෙන් මේ ලස්සන ගැන කතා කරොත් අපේ කාන්තා පර්ශවය ඉතාමත් කැමති ලස්සනට ඉන්න. රූපේ ලස්සනට පවත්වාගෙන යන්න. මේ වෙනකොට අපේ පිරිමි පාර්ශවයත් ওই පැත්තට පොඩ්ඩක් බරයි. ඒ කියන්නේ ලස්සනට ඉන්න, තමන්ගේ රූපේ ලස්සනට තියාගන්න. ඔකට කැමති. ඔය හැම දෙයකටම මූලිකත්වය වෙනවා අපේ මේ රූපලාවන්‍ය ශාස්ත්‍රය. අපේ මේ ටවුමේ අපේ මේ නගරයේ තියෙන අපේ මේ සැලොන් එක බාබර් සාප්පුව. ඉතින් මේ COVID-19 එක කතා වුණු දෙයක් තමයි මෑත භාගයේ ඉඳන්ම සමාජ ජාල ඔස්සේ විශේෂයෙන්ම Facebook එක මුණු පොත ඔස්සේ කතා වුණු දෙයක් තමයි මේ අපේ මේ කාන්තාවන්ට මොකද වෙන්නේ ඉස්සරහට. අපේ මේ කාන්තාවෝ මේ මාස දෙකක් ඇතුළත කියන්නේ මේ ඇඳිරි නීති කාල සීමාව ඉවරුණාට පස්සේ අපේ කාන්තාවන්ව අපි මේ කොහොම දකීද? මගේ පෙම්වතියව මම කොහොම දකීද? මගේ පෙම්වතිය මට යකෙක් වගේ පෙනේද? ඔන්න ඔය ප්‍රශ්න ගොඩක්කට අපේ පිරිමි පාර්ශවයේ මැදි වුණා. ඉතින් ඔය ඔක්කොටම මූලික වෙනවා අපේ රූපලාවන්‍ය ශාස්ත්‍රයට මම කලින් කිව්වා වගේම. ඉතින් දැන් මේ වෙනකොට යම්කිසි නීති රීති මාලාවකට මේ සැලොන් විවෘත කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉතින් මේ හැම දෙයක් ගැනම කතා කරන්න මම අද තෝරගත්ත අපේ විශිෂ්ට අපේ මේ ලංකාවේ මේ වෙනකොට කවුරුත් දන්න හොඳ නමක් තියෙන රූපලාවන්‍ය ශාස්ත්‍රයේ වැජබෙන මේ වෙනකොට ගම්පහ දිස්ත්‍රික් රූපලාවන්‍ය සංගමේ හිටපු සභාපති හැටියට කටයුතු කරපු සමන්ත කුණසේකර මචං. ආයිබෝන් මොකද උනේ? ඇත්තටම මම හිතනවා මේ ලොකු දෙයක් වුණා. ඒක අපිට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම ශාස්ත්‍රයක් හැටියට රූපලාවන්‍ය ශාස්ත්‍රයේ අපි කියන්නේ ශාස්ත්‍රයක් විදිහට අපේ ආර්ථිකය කඩාවැටුණා. ශාස්ත්‍රයේ අයට කිසිම දෙයක් වුණේ අපේ කලාවට, අපේ දක්ෂතාවයට මම හිතන්නේ කිසිම හානියක් වුණේ නැහැ. මම හිතනවා මේ කොරෝනා එකෙන් අපේ දක්ෂතාවයන් තවත් වැඩි වුණා කියලා හිතනවා. ඒ මොකද දිග නිවාඩුවක් හම්බුණා. ඒ නිවාඩුවේදී අපි දැක්ක දෙයක් තමයි මාධ්‍ය ජාල ඔස්සේ හැම වෙලාවෙම අපි දැක්කා එක එක්කෙනා තමන්ගේ දක්ෂකම් බෙදාගත්තා. කොන්න මෝස්තර දැම්මා, මේකප් කරා, විවිධ දේවල් ඉදිරිපත් කරා, යාකට්ස් කරා, කලර් කරන එක එක්කෙනාගේ දැනුම අපි අතරේ බෙදිලා ගියා. ඉතින් ඒකෙන් මම හිතනවා අපි දැනුවත් වුණා කියලා, පැට්‍රිස් වුණා කියන එක. ඉතින් හැබැයි ආර්ථික මට්ටම බැලුවොත්, මානසික මට්ටම බැලුවොත් සමහර අයගේ රූපය ගැන කතා කරොත් මම හිතනවා ලොකු බලපෑමක් ලාංකික අපිට වුණා කියලා කියන්න බෑ. මොකද ඇත්තම කිව්වොත් අපේ රට ඉතාම සුන්දරයි. අපිට බොහෝ සම්පත් තියෙන රටක්. අපි ආහාර ගත්තත්, අපි වතුර ටික ගත්තත්, අපිට හොඳ පිරිසිදු නැවුම් දේවල් බොහෝ අයට තියෙනවා. අතලොස්සකට තමයි අඩුපාඩු තියෙන්නේ. ඉතින් එහෙම බැලුවම අපේ රූපය ආරක්ෂා කරගන්න පුළුවන් වුණා. මේ කාලය ඇතුළත ලොකු හානියක් වුණේ නැහැ. ඉතින් මෙමය දැන් අර මම අර කලින් කිව්වා මේ සමාජ ජාල ඔස්සේ මේ ගොඩක් පෝස්ට් එකක් වුණා අපේ කාන්තාවන. මොකද දැන් ඒ උත්තරේ හම්බුණා මට. ඉතින් ඒක තවත් ඉස්සරහට කතා කරමු. මොකද මේ එහෙම වුණාද අපේ කාන්තාවන්ගේ රූපේ වෙනස් වුණා? සැලොන් නැරියේ නැහැ, සැලොන් වහලා තිබ්බා කියලා අපේ කාන්තාවන්ගේ රූප වෙනස් වුණාද? මම හිතනවා ඒකට සැලොන් එකම බලපෑවේ නැහැ. එකක් ඇවිල්ලා සමහරක් වෙලාවට දෙනවා ශරීරයේ තමන්ගේ හෝමෝන ක්‍රියාකාරීත්වයත් එක්ක කාන්තාවට, සමහර කාන්තාවන්ට වැඩිය රෝම කූප වැවෙනවා. ඉතින් මූණ පුරා සමහරට රැවුල වගේ මේ වගේ දේවල් සැලොන් එකක් මාර්ගයෙන් ත්‍රෙඩින් කරලා, අයිබ්‍රෝස් කරලා ඒවා හදා ගන්නවා. ඉතින් රූපය අපි ගත්තොත් අපිට ලස්සන හමක් තියෙන අය. නමුත් ඉතින් අර සමහර අය ඉන්නෝනේ කෘත්‍රිම දේවල් පාවිච්චි කරලා එඩිට් වෙලා ඒ වගේ දේවල් වලින් ලස්සන වෙච්ච අයට නම් ඔන්න කරදරයක් වෙන්න ඇති කියලා මම හිතනවා. දැන් මේමයි. දැන් ගොඩක් මට නැගුණු ප්‍රශ්නය කියන්නේ මම මේ වැඩසටහන කරන්න කලින් ඉඳන්ම මම මේ ගැන පොඩ්ඩක් රිසර්ච් එකක් කරා. ගොඩක් අය කියනවා මේ සැලොන් අරින එක හොඳ දෙයක්ද කියලා ඇහුවා. මේ සැලොන් විවෘත කරන්න මොකද නිරූපණ ශිල්පීන් ශිල්පිනියන් කියන්නේ තමන්ගේ කස්ටමර් එක්ක ළඟින් මාස්ටර් කරනවා.
එතකොට මේක සැලුන් අරින්ඩ කියලා නීතියක් ඒ කියන්නේ නීති මාලාවක් ඔස්සේ ආවට ඒක හොඳ දෙයක්ද? ඇත්තට මෙහෙම දැන් අපිට සැලොන්ස් වහලා අපිට ඉන්න අමාරුයි. මොකද අපේ ආර්ථික මට්ටම ගැන හිතනකොට ගොඩක් අය මේකේ ජීවත් වෙනවා මේ ක්ෂේත්‍රයේ ව්‍යාපාරයක් හැටියට ස්වයං රැකියාවක් විදිහට මේක කරගෙන. අපිට තියෙන ප්‍රශ්නය තමයි අනිත් අංශ වගේ නෙමෙයි අපේ අංශය ගොඩාක් සේවාදායකයට ළඟින් වැඩ කරනවා වැඩි. ඉතින් අර දුරස්ථභාවය තියාගෙන වැඩ කරන්න අමාරුයි. දුරස්ථභාවය අන්න එක දුරස්ථභාවය දැන් ගොඩක්ම මායක කියන්නේ දුරස්ථභාවයත් එක්ක වැඩ කරන්න බෑ. මේ ෆීල්ඩ් එකේ වැඩ කරන්න බෑ. ඒතකොට කොහොමද දැන් නීති හරි දැන් මේක කතා නීති මාලාවක් ඇවිත් තියෙනවා. ඒ නීති මාලාව කොහොමද තියෙන්නේ? නීති මාලාව මම හිතනවා ගොඩක් වෙලාවට අපිට අලුත් දෙයක් නෙමෙයි කියලා හිතන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් අපි හිතමු මාස් එකක් කියලා. මාස් එක අපේ ශාස්ත්‍රයේ අපි දන්නවා අපි මේ රුප්ලාවන්‍ය ඉගෙන ගන්නකොටම හෙයාර් ස්ප්‍රේ පාවිච්චි කරනවා නම් කෙමිකල්ස් පාවිච්චි කරනවා නම් එතකොට කොට කොණ්ඩ කපන වෙලාවට චූටි කුඩා කොට කොණ්ඩ කෑලි නහයෙන් කටින් යන්න පුළුවන් ඇතුළට ඒවා අපේ ශරීරයට අහිත කරයි. ඒ නිසා අනිවාර්යෙන් අපි මාසයක් දාන්නම ඕනේ. ඉතින් ඒක අපිට එච්චර ලොකු දෙයක් නෙමෙයි. නමුත් ඒක අර අපි මේ වෙනකන් ඕක ලොකුවටම ප්‍රායෝගිකව උනේ නැහැ. ගොඩක් අය කරේ නැහැ. ඉතින් ඒක තමයි තිබිච්ච ප්‍රශ්නේ. අනිත් පැත්තෙන් ගත්තම මාක්ස් එක ඔබතුමා කියන විදියට මාක්ස් එක ඉස්සරහට මේ COVID-19 එක්ක නෙමෙයි. ඉස්සරහටත් මේක වැදගත් කියන ඔව් ඇත්තටම අපේ ශාස්ත්‍රයේ තියෙනවා. ඒක නීතිමාලාවේ අපි ඉගෙන ගන්නකොට ඒක අපි විතර තමයි දකින්නේ. අපිට වෙලා තියෙන දැන් මම හිතන තැන මේ අපේ මේ කොරෝනා එකත් එක්ක අපේ ශාස්ත්‍රය ගැන ගොඩක් බයෙන් කතා කරන්නේ මම දකින විදිහට දැන් වෛද්‍යවරු වුණත් හැමෝම නැතත් උතන 50%ක් හරි සැලොන්ස් වලට යනවා ඉන්නවනේ. කොණ්ඩේ කපා ගන්න යනවා. බාබර් සාප්පුවකට හරි පිරිමි වෛද්‍යවරයෙක් අපි දොස්තරෙක් මහත්තයෙක් යනවනේ. එතකොට මේ සැලොන් එකක් කියන බාබර් සාප්පුව සහ බියුටි සැලොන් කියන සැලොන් වල මේ ක්‍රියාකාරී වෙන විදිහක් තියෙනවා අපිට. රූල්ස් වගේ තියෙනවා, නීති රීති තියෙනවා. ඒ නීති රීති වලින් එහාට ගිහිල්ලා වැඩ කරනවා ඕන් දැකලා තියෙන නිසා තමයි අපි ගැන ගොඩක් කතා වෙන්නේ. දැන් ඇත්තටම අපේ නීතිය මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ කෙමිකල්ස් පාවිච්චි කරනකොට අපි මුව ආවරණයක් කරගන්න ඕනේ. හෙයාර් ස්ප්‍රේ වලදී අපි කරන්න ඕනේ. කොට කොණ්ඩ කපන වෙලාවට අපි කරන්න ඕනේ. ෆේෂියල්ස් කරන වෙලාවට කරන්න ඕනේ. ඉතින් මම හිතනවා ඒවා නොවුන විදි දැක්ක නිසා හැම වෙලාවෙම හිතනවා අපි ලං වෙලා වැඩ කරන නිසා අපෙන් ඉක්මනටම මේ විස බීජය යනවා. COVID-19 කියන එක කියන්නේ හොඳ පාඩමක්. ඔව් අනිවාර්යයෙන්. ඉතින් අපි අර ඒ නීති රීති මේ අපේ දැන් අපි උදාහරණයකට ගමුකෝ අපි තායිලන්තය ගත්තාම තායිලන්තයේ හරි ප්‍රසිද්ධව තියෙන දෙයක් තමයි මසාජ් කියන එක. සම්බාහන ස්ථාන. එතකොට ඒකෙදි අපේ පවුල් පිටින් දැන් අපි මෙහි මසාජ් එකක් කිව්වහම සාමාන්‍යයෙන් අපිට වඩා පොඩි ළමෙක් බැලුවොත් අම්මා තාත්තවත් කැමති නෑ මේක මොකද්ද කියලා එක්ස්ප්ලেইন කරන්නවත්. ඒ අපේ මේ රටේ තියෙන ඒ රටේ මේ හැදුණු විදියත් ඒක තමයි මම කියන්නේ. දැන් එතන දැන් තායිලන්තයේ බැලුවාම රෙදිපිලි කැම බීම් වගේම හරි විවෘතව දිගට ලොකු චෑස් දාලා ඒගොල්ලන් කතා කරන භාෂාවෙන් ඒගොල්ලන් කතා කරනවා සර් කාම් කිය කියලා හරි ෆ්‍රෙන්ඩ්ලිව කතා කරනවා එන්න මසාජ් කියලා ඒක කිසිම කෙනෙක් වැරදි අදහසක් ගන්න නැහැ. දැන් මම දැකලා තියෙනවා අම්මා තාත්තා දරුවෝ ඔක්කොම එක දිගට ඉඳගෙන මසාජ් කරනවා. ඇයි එහෙදී හැමෝම ගොඩාක් දුර ඇවිදලා shopping කරලා ආවම මේ මසාජ් කියන එක ලොකු සහනයක් ඒ හැම කෙනාටම. ඉතින් දැන් හැම කෙනෙක්ම ගිහිල්ලා ඔය ෆුට් මසාජ් කියන එක කරගන්නවා. නමුත් අපේ ලංකාවේ මසාජ් එකක් කිව්වහම මිනිස්සු බයයි. ඉතින් අර ඒ මසාජ් කරන තැන්වල ඒගොල්ලන්ගේ නීති රීති තියෙනවා. ඒගොල්ලන් ටවල්ස් තියලා තියෙන විදිහ, ෂෙයා එක හදලා තියෙන විදිහ, ඒගොල්ලන්ගේ ඇඳුම් පැළඳුම්, ඒගොල්ලන්ගේ විලාසිතාව, ඒගොල්ලන් හැම විවෘතව හැමදේම පේන්න තියලා කරන්නේ. දැන් මගේ පුටුවේ ඔයා හිටියොත් මට පේනවා ඔයාට මොකද්ද කරන්න කියන එක. ඉතින් අර ඒවා ඒ විදිහට හැදිලා තියෙන නිසා මේ මිනිස්සුන්ට ඒක වැරදි මතයකට එන්නේ නැහැ. අන්න ඒක දැන් අපේ මේ තියෙන අපේ ශාස්ත්‍රයේ රූපලාවන්‍ය කියන දේ
දෙයට බාබර් සාප්පුවක් හරි වෙලා මේ දෙයට එද්දී අපිට අනුගමනය කරන්න තියෙන නීති රීති සහ ක්‍රියාදාමයන් අපි හරි විදිහට කරා නම් මේ අපේ අය මේ ගැන එච්චර මේ වෙලාවේ අපි ගැන රාජ්‍යාංශ සෞඛ්‍යාංශේ වැඩියෙන් පන්නන්නේ නැහැ. අපිට විතරක් නෙමෙයි දැන් කඩයක් ගත්තත් ඒගොල්ලන්ට කියන්නේ දුරස්ථභාවය තියාගන්න. ගනුදෙනු කරන්න ගියාම දුරස්ථභාවය තියාගන්න. බැංකුවට කියන්නේත් ඒක. එතකොට මේ හැම දෙයකම කියන ටිකම තමයි අපිට කියන්නේ. හැබැයි අපිව ફોකස් කරනවා ඒගොල්ලන් විශේෂයෙන් අපි ඕනට වඩා ලං වෙනවා මෙහෙම වෙන්න පුළුවන් මෙහෙම නෑ. අපේ ආරක්ෂිත ක්‍රම මේගොල්ලන් දැකලා නැහැ අවුරුදු ගාණක් තිස්සේ. කිසිම සලන්නේ මම හිතන්නේ. ඒ කියන්නේ පාරේ තියෙන බාබර් සාප්පුවේ ඉඳලා මහා පරිමාණයේ තැනට යනකම්ම තියෙන දැන් විවිධ විදිහට ව්‍යාපාර තියෙනවානේ. සුළුවෙන් පෙට්ටි කඩයක් වගේ ලෑලි ගහගෙන කරන එකක තියෙනවා. ඊට වඩා ටිකක් වැඩිපුර කරන එක තියෙනවා. මහා පරිමාණයෙන් කරන සලොන්ස් තියෙනවා. හැබැයි මේ එක සලොන් එකකවත් මේ නීති මාලාව හරියට කරලා නැහැ කියන එක මේ කොයිට් එකෙන් මේ වෛරස් මේ කාලේදී එළිුණා. ඒ නිසා තමයි අපිට මෙච්චර ප්‍රශ්නයක් තියෙන්නේ. දැන් මේ නීති දැන් මාක්ස් එක අපි පැත්ත කරගමු. ඒ කියන්නේ මාක්ස් දාන එක, ග්ලව්ස් දාන එක උනත් තියෙනවා. ඊට අමතරව තව තියෙනවා නීති. ඒවත් එක්ක වැඩ කරන්න පුළුවන්ද මේ ආපු නීතිත් එක්ක? ඔව් ඇත්තටම මොකද මෙහෙමයි. තියෙන ඔයගලන්ට ආපු ඒ කියන්නේ සැලොන් ෆීල්ඩ් එකට තියෙන ඒ කියන්නේ කොණ්ඩේ කපන්නයි, කලර් කරන්න ඔය ටික විතරයි පුළුවන්. ඊට වැඩිය තියෙනවා නීති රීති මාලාව. ඒකත් එක්ක වැඩ කරන්න පුළුවන්. ඔය ඇත්තට දැන් අලුත් අපි කොහොමත්ම කියන එකක් නේ හොඳට අත් දෙක පිරිසුදු කරන්න, සෝදන්න, ඒ දේවල් අපි කියනවනේ, කියන්නේ පාවිච්චි කරන දේවල් වෙනම පාවිච්චි කරන්න කියලා. හැබැයි ඉතින් ඔය කියන හැම දෙයක්ම මම හිතනවා අනිත් අංශ වලට වඩා රූපලාවන්‍ය ශාස්ත්‍රයේ තියෙන දේවල්. දැන් දැන් මම මේ මාතකදී ගම්පත් සිටි රූපලාවන්‍ය සංගමේ තිබ්බා වැඩමුළුවක්. ඒකට මම සහභාගී වුණාම ඒකේ තියෙනවා සැලොන් එකකට ඒ කියන්නේ ටවල්ස් 20ක්වත් තියෙනවා. අනිවාර්යයෙන්. ඒක උඩා පරිමාණයේ තියෙන සැලොන් එකකට ඒක විඳ දරා ගන්න පුළුවන්. නෑ ඒක මෙන්න මෙහෙම එකක් තියෙන්නේ. දැන් මට ඉන්න ක්ලයන්ට්ස්ලා ප්‍රමාණය මම ගත්තොත් මගේ ස්ටාෆ් එක වැඩි. මට ස්ටාෆ් එක ඉන්නවා. කටින් ඒරියාස් තියෙනවා, වෙනම ඩ්‍රෙසින් ඒරියා, ෆේෂියල්ස් එනවා. එතකොට මගේ ව්‍යාපාරයේ ඇතුලේ එකපාර මේ කොයිට් වසංගතයේ එන්න ඉස්සෙල්ලා එකපාර 10 දෙනෙකුට විතර වැඩ කරන්න පුළුවන්. කටින් ඒරියා එක ගත්තොත් 3 දෙනෙකුට වාඩි වෙන්න පුළුවන්. ෆේෂියල් රූම්ස් දෙකක් තියෙනවා. ෆේෂියල්ස් දෙකක් කරන්න පුළුවන්. ඩ්‍රෙසින් රූම් එකක් තියෙනවා. මට ඒ වෙලාවේ ඩ්‍රෙසින් කරන්න පුළුවන්. මට ඒ වලට අවශ්‍ය සේවක සේවිකාවනුත් ඉන්නවා. ඒතර මටත් ඒව බල මම ජොනි අපි හැමෝටම මේවා හැන්ඩල් කරගන්න පුළුවන් වෙනවා. හැබැයි අපි හිතමු මට තියෙනවා කියලා සලොන් එකක් 10යි 10 කෑල්ලක් තියෙන්නේ මට පොඩි කඩයක් අපි හිතමු පාරේ තියෙන මේ බිල්ඩින් එකක මම මේ ප්‍රශ්නෙට තමයි කඩයක් එක කටින් චෙයා එකයි මිරර් එකයි තියෙන්නේ එක ෆේෂියල් බෙඩ් එකයි තියෙන්නේ මම විතරයි වැඩ කරන්නේ. එතකොට මේ අවස්ථාවේදී අපි බුද්ධියට තන දෙනවා. එතකොට මම සලොන් එකක් දානකොට එක තුවායක් අරගෙන මම සලොන් එක දාන්නේ නැහැ. අඩුම ගානේ තුවා 5ක්වත් ගන්න. එතකොට මම කල්පනා කරන්න ඕනේ මේ වෙලාවේ දුරස්ථභාවය තියාගන්න ඕනේ මේ වසංගතයෙන් අපි බේරෙන්න ඕනේ අපි ආරක්ෂා වෙන්න ඕනේ. හැබැයි අපි වෙනදා හොයපු ටාකට් එකෙන් එහාට යන්න වෙනවා. අපිට පොඩ්ඩක් ස්ලෝ වෙන්න ඕනේ. එතකොට දවසට අපිට අපොයින්ට්මන්ට්ස් 5ක් ඒ වගේ ප්‍රමාණයක් කරන්න පුළුවන්. එතකොට 5 දෙනෙකුට වැඩ කරන්න මට ටවල්ස් 5ක් තියෙනවා. එතකොට ටවල්ස් 10ක් කියලා කියන්නේ දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ප්‍රශ්නයක් ඇහුවොත් පාරේ තියෙන බාබර් සාප්පුවට ගිහිල්ලා ඕගොල්ලන් දවසට කීයක් කොණ්ඩ කපනවද කියලා අපේ බාබර් මහත්තයෙක් කියන්නේ මම දවසට කොණ්ඩ 25ක් විතර කපනවා කියලා. ඔව්. රැවුල් 10ක් 15ක් කපනවා. එතකොට යාට පෙන්වන්න වෙනවා අර කියනවා වගේ ටවල්ස් 50ක් විතර. මම ඒකයි කිව්වේ නීති මාලාව කොයිට් හින්දා ආපු එකක් නෙමෙයි. හැමද මේ පටන් ගන්නකොටම එක්කෙනෙකුට එක ටවල් එකයි. ඒක පාවිච්චි කරාට පස්සේ ඒක අයින් කරන්න. දැන් මෙමය අර මම කිව්වාගේ ඒක ඇත්ත. ඒ කියන්නේ පිරිසුදුභාවය තමයි ඔය හැමතැනම වැදගත් වෙන්නේ. මොකද මගේ කොණ්ඩයක් කැපුවට පස්සේ ඊළඟට එන එක්කෙනාට මගේ කොණ්ඩ ගස්ත එක්ක ඒ ටවල් එක දාන එක හරියන්නේ. ඔව් ඒකට මම තව උදාහරණයක් දැන් ඉස්සර අපි දන්නවා පරණ බාබර් සාප්පුවල මෙන්න ලෙදර් පටිය එල්ලලා දැලි පිහිය බ්ලේඩ් මාරු කරන්න නෙමෙයි තිබ්බේ. ඒකෙන් මාරු තිබ්බා මෙහෙම කරලා ගාලි වල තමයි දැලිබේ. හැබැයි HIV කියන වසංගතය ලෝකෙට ආවට පස්සේ හැම කෙනෙක්ම disposable blades. ඒ කියන්නේ බ්ලේඩ් එක එක්කෙනාට එකයි අර
එකෙන්ම කපන්න තියාගත්තේ නැහැ. කටර්ස් උනත් එහෙමයි. ඒක HIV එකත් එක්ක දාන්න. ඔව් ඇත්තටම HIV එකත් එක්ක ඊට කලින් එක වෙන්නේ. ඒක තිබුණා. හැබැයි ගොඩක් බාබර්ලා කරේ අර දැලිපිහියම හදලා තිබිච්ච එක බ්ලේඩ් මාරු කරන දැලිපිහි නෙමෙයි පාවිච්චි කරේ. ඊට පස්සේ ඒක විශේෂයෙන්ම අපේ අය පුරුදු වුණානේ ක්ලයන්ට්ස්ලාත් පුරුදු වුණානේ සලෝන් එකට යනකොට බාබර් සාප්පුවට බ්ලේඩ් එක අරන් යන්න. ඒගොල්ලන් බයටම මොකද ප්‍රචාරය යනවා බ්ලේඩ් එක කඩලා විසි කරනවා වගේ පෙන්නුවට ඒවම හොදලා ආයි පාවිච්චි කරනවා කියලා නොයෙකුත් කටකතා මේ HIV ආපු මුල් කාලේ ගියා. එතකොට ක්ලයන්ට්ස්ලා පුරුදු වුණා ඒගොල්ලන්ට බ්ලේඩ් එකක් හරන් යන්න. ඉතින් මම කියන්නේ මේ අවස්ථාවේදී මේ ගොඩාක් මේක ලොකු ප්‍රශ්නයක් කරගන්න නරකයි. අපිට පුළුවන් ආකාරයෙන් අපි අපේ පිරිසුදුකම. ඒ කියන්නේ මම දැන් ඇත්තට අපිට විවිධ දැන් අපේ අය හිතන්නේ සල්ලි මෝලේ මේ දේවල් කරන්න කියලා. දැන් මම පොඩි කාලේ මම කොණ්ඩේ කපා ගන්න යනකොට මම දැකලා තියෙනවා අර ඩිටෝල් දාලා බීකරයක් වගේ තියලා ඒකට පනා දාලා සුද්ධ කරනවා බාබර් අංකල් අපිත් නේ ඒ වගේ තිබිච්ච දේවල්. ඉතින් ඕවා ඒ දේවල් අපිට දැන් මැෂින්ස් ඇවිල්ලා තියෙනවා. ඉතින් මැෂින් නැති කෙනාට මේ වෙලාවේ තමන්ගේ පාවිච්චි කරන බඩු ටික හොඳට සුද්ධ කරලා පිරිසුදු කරලා උණු වතුර වලින් තම්බලා හොදලා ඩිටෝල් පාවිච්චි කරලා ඇල්කොහොල් යූස් සැනිටයිසර් එකක් පාවිච්චි කරලා කරන්න පුළුවන්. දැන් මේ වෙනකොට මම දැන් ගියා. මම මේ 11 වෙනිදා පස්සේ සැලොන් ඕපන් කරන්න තිබ්බේ. ඒතකොට මම සැලොන් වලට ගියාම පොඩි කාලයකට විතරයි මේ නීති. කියන්නේ මාක්ස් එකක් දානවා, ආයි එක පාත් කරනවා, ආයි එක දානවා, ආයි එක පාත් කරනවා. මේ දේවල් අර ඒ කියන්නේ සංගමයක් මගින් හරි මේ කට්ටියව දැනුවත් කරන්න තියෙනවනම් හොඳයි නේද? ඒ කියන්නේ හොඳයි නේ. ඒ කියන්නේ ඒ වගේ දෙයක් කරනවා නම් ඒ කට්ටියට හොඳයිද? ඔව් අනිවාර්යෙන්. ඒක මම දකින්නේ මෙහෙම දෙයක් අපේ අය ගොඩක් වෙලාවට නරක දේ කොපි කරන්න සහ අනුකරණය කරන්න හරි ඉක්මනින් පුරුදු වෙනවා. හොඳ දේ කරන්න ටිකක් කල් යනවා. ඒක හැම වෙලාවෙම ප්‍රතික්ෂේප කරන්න තමයි බලාපොරොත්තුව මම දකින විදිහට ලාංකිකයෝ ගොඩක්. ඉතින් එතන තියෙන ප්‍රශ්නේ ඇත්තටම මාස එකක් පැය 24ම දාගෙන ඉන්න බෑ අපිට. ඒක හොඳ නෑ. සාමාන්‍යයෙන් ගොඩක් සෙම තියන අයට, වීසිං තියන අයට, පොඩි දරුවන්ට හුස්ම ගැනීමේ අපහසුතාවය ඇති වෙනවා මේක දාගෙන හිටියාම. කොලෙස්ටරෝල් වගේ තියන අයට ගොඩක් අමාරුයි සෙම ආදිය තියන අයට. ඉතින් දැන් මම ඒ නිසා තමයි ඉස්සෙල්ලා කිව්වේ මේ කාල සීමාවනේ අපි පන්න ගන්න ඕනේ. ඒතර මේ කාල සීමාව පන්න ගන්න නම් අපි පොඩි රෙස්ට් එකක් තියාගෙන පරිස්සමක් තියාගෙන බුද්ධිමත්ව තමයි වැඩ කරන්නේ. එතකොට මම දන්නවා මට මේ මාසෙක දාගෙන එක පාට 10-15 දිනකගේ කොණ්ඩ කපලා වැඩ කරන්න බෑ. එතකොට මගේ සලෝන් එකේ මට ගොඩක් ෆැසිලිටිස් නැහැ. එතකොට මම දැනගන්න ඕනේ ටයිම් ටේබල් එකකට මම වැඩ කරන්නේ. එතකොට මම උදේ 8ට තිබෙන්නේ දැන් ඇත්තටම රජයෙන් කිව්වනේ 10 ඉඳලා වැඩ පටන් ගන්න කියලා. එතකොට තව වෙලාවක් තියෙනවා. එතකොට අපි වෙනදාට වැඩ 10ක් කරා නම් අපි 10ක් කළා හොඳ ආදායමක් හෙවුවනම් ඒකෙන් භාගයකින් වැඩ කරගෙන සතුටු වෙලා අර පිරිමැස්ම පුරුදු වෙන්න ඉගෙන ගන්න. එතකොට අර තියෙන ප්‍රශ්න වලින් යන්න පුළුවන්. හැබැයි Taman ඒ දැන් අපි ඔය උස් පහත් කරන්නේ අර පැය 12ම මේක දාගෙනම ඉන්න try කරොත් නේ. ඉතින් ඒ වෙලට තියෙනවා Tamanගේ client එක පැයක් වැඩ කරා client ගියාට පස්සේ පැය භාගයක් හෝ විනාඩි 15ක් පිරිසුදු කර ගැනීම නැවත Taman ටිකක් relax වෙන්න අරක දාගෙන ඉඳලා අමාරු නම් නේද gloves දාගෙන අමාරු නම් ඒ දේවල් වලින් පොඩ්ඩක් ඉඳලා අරයා යනකන් ඉඳලා ආයි හොඳ වාතාශ්‍රයක් Tamanගේ salon එකට එනකන් ඉඳලා ඊළඟ client ව ගන්න පුරුදු වෙන. ඒක ඉතින් හැමදාට නෙමෙයි. පොඩි කාලයකට ඒ දේ කරන්න වෙනවා. එහෙමයි. දැන් ඔය මම කිව්වා පොඩි සැලුන් එකේ ඉඳලා ඒ කියන්නේ එක චෙයා එකක් තියෙන සැලුන් එකේ ඉඳලා දැන් ඒ කට්ටියට ටවල් අර මම කිව්වාගේ ටවල් 20ක් ගන්න බෑ. ඒගොල්ලන්ට එලියෙන් සික් එකක් හයි කරන්න බෑ. සැනිටයිසර්ස් ගන්න සල්ලි නැහැ. ඔන්න ඔය හින්දා ඒගොල්ලන් තාමත් සැලුන් වහලා තියෙන්නේ. ඒ කට්ටියට රජයෙන් හරි එක්කෝ රූපලාන සංගමයෙන් හරි ඒ කියන්නේ සංගම් වලින් හරි ඒ කට්ටියට මොකක් කර නිදාසක් ලබා දෙන්න එහෙම මොකක් කර තීරණයක් තියෙනවද? ඔව් ඇත්තටම මම එතනදී හිතනවා මෙන්න මෙහෙම දෙයක්. අපි ඇත්තට මේ ශාස්ත්‍රයේ රජයට බර වෙලා මෙතෙක් කල් ජීවත් වෙච්ච ශාස්ත්‍රයක් නෙමෙයි. ඇත්තටම රස්සාවල් හොයාගෙන යන්න බැරිකම සහ සේවාවක් කළා කීයක් හරි හොයාගන්න බලන සේවාවක් මේක. රටක් ලස්සන කරලා සමාජයක් ලස්සන කරලා හම්බ කරගන්න සේවාවක්. මේ වෙනකන් මම හිතන්නේ හොඳ තැනක් අපිට ලැබිලා තියෙනවා කියලා. කිසිම පැත්තකින්.
දැන් අපි මාධ්‍යයක් ගත්තා වුණා අපි පත්තර කලාව ගත්තා වුණත් අපි කොච්චර මහන්සි වෙලා පත්තරවල ආටිකල්ස් වලට මොඩල්ස්ලා ලෑස්ති කරලා දෙනවා ගොඩාක් දේවල් කරනවානේ අපි. එතකොට රූපවාහිනී මාධ්‍ය ගත්තත් එහෙමයි. අපි ගොඩාක් දේවල් කරනවා උදව් කරනවා. කියන්නේ අපිට සමහරට අපිට මුදලක් ලැබෙනවා. අපිට ප්‍රසිද්ධිය නම වැටෙනවා. නමුත් මම හිතන්නේ මේ වෙනකොට රජයෙන් දැන් අපි તો මේ කාල සීමාවෙදී රුපියල් 5000ක දීමනාවක් දුන්නනේ. ඒ වැදී වෙන් වෙනවනේ සමෘද්ධිලාභීන්. එතකොට රාජ්‍ය කියන්නේ මේ වැඩි හිටිය අය ඒ වගේ එක එක විදිහට ලෙඩ රෝගවලට පෙළලා ඉන්න අය ඒ වගේ. ඉතින් දැන් මෙතනදී මේ රූපලාවන්‍ය ශාස්ත්‍රය විතරක් නෙමෙයි කලාව වුණත් මේ කලාකරුවන් ඉන්නවා රංගන ශිල්පීන් නිරූපණ ශිල්පීන් ශිල්පිනියන් ගායක ගායිකාවන් මේ හැම කෙනෙක් ඉන්නවා. ඉතින් මේ කලාව කියන සුන්දර දෙයට වෙන් වුණේ නැහැ. ඒක මං හිතනවා ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා හැම වෙලාවෙම අපේ ශාස්ත්‍රයේ බොහෝ පිරිස් කොටස් වශයෙන් හරි තනිවම හරි හැම වෙලාවකම රජයේ වගකීම් යුත්තන් එක කතා කරන අපේ මේ කලාවට ශාස්ත්‍රයක් දෙන්න. කලාවට අර තැනක් දෙන්න කියන්නේ මුකුත් නෙමෙයි අර අපිට ප්‍රශ්නයක් ආපු වෙලාවට අපිට හිතේට තැවුලක් ආපු වෙලාවට හිත තැවුලක් ආපු වෙලාවට අර කියනවා වගේ ගායිකාවගේ අපි ලස්සන සින්දුවක් අහනවා. ඒ වගේම වෙඩින් එකකට යන්න උනාම අපි සැලුන් එකකට යනවා. ඒ හැම දෙයක්ම සම්බන්ධ වෙන්නේ කලාව කියන එකට. ඉතින් රජෙන් හෝ එක්කෝ රජයට විතර නෙමෙයි මේක පුළුවන් සංගම් වශයෙන් කටයුතු කරන්න. දැන් ඔබතුමා සම්බන්ධව ඉන්න සංගම් තියෙනවා. මම දැකලා තියෙනවා ඊටාම සාර්ථකයි ඊටාම ඒ කියන්නේ ලොකු වැඩ රාජකාරී තොගයක් වෙනවා ඒ සංගම් වලින් ගම්පහ දිස්ත්‍රික් රූපලාවන්‍ය සංගමේ මේ COVID-19 එක්ක මම හිතන විදිහට සංගමේ කීදෙනෙක් වගේ ඉන්නවද 100 300 ගණන්ද 280ක් ඉන්නවා සමාජිකයන්. ඒ කියන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතුළත පිහිටලා තියෙන සැලොන්. ඉතින් මේ හැමෝටම ඔබතුමා කියන්නේ එතනදි මෙහෙමයි ගම්පහ දිස්ත්‍රික්ක රූපලාවන්‍ය හා කේශාලංකාර ශිල්පීන්ගේ සංගමය මම ජොනි එතකොට ශෙහානා නීලියා දුෂ්මන්ත ඒ වගේම අපේ තුෂාර සොයිසා එතකොට සඳා මේ වගේ ප්‍රවීණ නමානිල් කොටියගොඩ මේ වගේ ප්‍රවීණයන් සහ මේ පළාත්වල ඉන්න නිට්ටඹුව වේයන්ගොඩ කිරිතිවල ජායල කඳාන මීගමුව මේ හැම ප්‍රදේශය ගම්පහ දිස්ත්‍රික්කයට ආйти හැම ප්‍රදේශයක්ම එකතු කරගෙන අපේ ඉන්න සුභාෂී අනුෂා අසේල මේ හැම කෙනෙක්ම එකතු වෙලා ඒ වගේම තව කාර්යමණ්ඩල ගොඩක් ඉන්නවා. මේ අයගේ අරමුණ උනේ අපි මේක පටන් ගන්න ඉස්සෙල්ලාම කතා කරලා අපි අපේ අරමුණ උනේ මේ අපිට ප්‍රසිද්ධියක් හදාගන්න නෙමෙයි. දැන් රූපලාවන්‍ය ශාස්ත්‍රයේ මම අවුරුදු 28ක්. එතකොට සමන්ත ගුණසේකර කියන කෙනා ශාස්ත්‍රයේ බොහෝ පිරිසක් දන්නවා. ශාස්ත්‍රයක් දන්නවා ජනතාවක් දන්නවා. දැන් මම මේ ප්‍රසිද්ධිය මට තියනවා කියන එක ලොකුවට කියනවා නෙමෙයි. මම කොහේ හරි ගියාම මිනිස්සු අත දිගාලා මාව පෙන්නනවා. අන්න සමන්ත ගුණසේකර ඇවිල්ලා ඉන්නවා. නුගසෙවණට එනවා. මෙහෙම කියලා විස්තර කියනවා. මම අහගෙන ඉන්නවා. ගොඩක් අය මගෙන් අහලා දෙනවා. ඒතර මම දන්නවා මම ජනතාව අතරේ ප්‍රසිද්ධයි කියන එක. ඒ වගේම මගේ ව්‍යාපාරවල දියුණුවත් එක්කත් මම දන්නවා අපි සලුන් මූඩ්ස් කියන ඒ ප්‍රසිද්ධකම ලීසින් ගන්නත් බෑ. ඔව් ඒ අපි දෙයක් කරලා ශාස්ත්‍රයේ දෙයක් කළා. සල්ලි වියදම් කළා නෙමෙයි. සල්ලි වියදම් කළා ප්‍රසිද්ධ වුණේ නැහැ. ශාස්ත්‍රයේ දෙයක් කරලා ඒ තැනට ඇවිල්ලා ඉන්නවා. මමත් සලුන් මූඩ්ස් ආයතනයේ සියලුම දෙනා ජොනි අපි ඔක්කොමලා. අනිත් මගේ සහෝදර ශිල්පීනුත් එහෙමයි. බොහෝ අපේ වටිනා කියන අගය කරන මිනිස්සු අපි ශාස්ත්‍රයේ ගරු කරන අය ප්‍රවීණයෝ ඉන්නවා. ඒ අයත් එහෙමයි. ඉතින් සංගමයෙන් බලාපොරොත්තු වුණේ මම දැකපු විවිධ සංගම් තියෙනවා. දැන් අපි මේ පටන් ගත්ත සංගමයේ තියෙන්නේ අපි ඒ කියන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ නෑ ලංකාවේ ගත්තාම විවිධ සංගම් තියෙනවා. ඉතින් මම කිසිම සංගමයක් විවේචනය කරනව නෙමෙයි මේ අපේ අරමුණ උනේ අපි දැන් මේ සමහරක් වෙලාවට ටිකක් අසරණයි කියන එක කියන්න අකමැතිනේ. දැන් අපිට ඕන වුණා අසරණයිට පිටක්. එතකොට අපි මේ ස්වයං රැකියාවක් විදිහට මේක කරගෙන යනකොට විවිධ මට්ටම් වල ඉන්න අය මේ රැකියා ශාස්ත්‍රයේ ඉන්නවා. එතකොට මේ ගම්පහ දිස්ත්‍රික්කයේ ගත්තාම ඒ වගේ. ඉතින් මේ ව්‍යවසාය වෙලාවෙත් අපි අදහස් කරගෙන අපේ
තේමාව අපේ අදහස උනේ අපි මේ ඔක්කොටම එක හා සමානව අපි උදව් කරනවා. අපිට පුළුවන් ලොකු පොඩි කියලා නෑ අපිට ලොකු පොඩි කියලා නෑ. මොකද ඒක ඇත්තටම එකම දේ මේ දේ පටන් අරගෙන මේ රට ලොක්ඩවුන් කරලා හැමදේම නවත්තලා ඉන්ද්‍ර නීතිය වැටිච්ච වෙලාවේ අපි වර්තමාන සභාපති ඇතුළු කාර්ය මණ්ඩලය එකතු වෙලා අනුශාසකවරු හැමදෙනාම එකතු වෙලා අපි වියලි ආහාර බෙදා දුන්නානේ. ඒ වියලි ආහාර බෙදා දෙන වෙලාවේ අපි අපිට හිතා ගන්න බැරි තැන් වලට ගියා. ඒ අය ඊටාම ධනවත් විදියට ලස්සනට පිළිවෙලට යාන වාහන තියන් ඉන්නවා. හැබැයි අපේ කුඩා වියලි ආහාර මල්ල අරගෙන කිව්වේ අපිට මේ මොහොතේ සල්ලි තිබුණත් කඩයක් නැහැ අරලා ගන්න. ඇයි අපි හිතුවේ නෑ මේ වගේ දෙයක් වෙයි කියලා. ඉතින් ඕගොල්ලන්ගේ මේ පරිත්‍යාගය අපිට හරි වටිනවා. අපේ සංගමය වෙනුවෙන් කරපු මේ පරිත්‍යාගයට අපි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා අපි මේ වගේ සංගමයක ඉන්න ලැබීම ගැන කියලා. ඉතින් අපිට ඕනුනේ ඒක. ඒක විශිෂ්ට ක්‍රියාවක්. මොකද ගොඩක් අය හිතන්නේ මෙයාලට දැන් අපි ගෙවල් දෙකක් ගමුකෝ. අපි ළඟ තියෙන ගෙවල් දෙකක්. අල්ලපු ගෙදර කට්ටියට හොඳට සල්ලි තියෙනවා. මේගොල්ලන්ට අපිට අපෙන් කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වුණාට මේ COVID-19 එක්ක එහෙම වෙන් කරන්න බැරි වුණා. මොකද මේ මිනිස්සුන්ටත් එළියට බහින්න බෑ. අපිටත් එළියට. අපේ ගෙදර බිස්කට් පැකට් දෙකක් තියෙනවා නම් අපි දැනගන්න ඕනේ ඒ අනික බිස්කට් පැකට් එකක් ඒක ඇත්තට දෙන්න. ඒ වගේම තමයි ඒ පවුල් වලනු. ඒ වගේම බෙදාගන්න. දැන් මේ ගම්පහ දිස්ත්‍රික් රූපලාවන්‍ය සංගමෙන් අන්න ඒ දේ තමයි කරේ. ඒ කියන්නේ සැලොන් විශාල පරිමාණයේ තියෙන සැලොන් වල කට්ටියටත් ගිහිල්ලා දුන්නා. ඒ විදිහට අපි උදව්. බාබර් සාප්පුවටත් ගිහිල්ලා දුන්නා. ඒ විදිහට උදව්. ඉතින් ඔය දැන් මේ ලංකදී තිබ්බ එකේ මුදල් හිටන් පරිත්‍යාග කරා ඒ කට්ටියට. ඔව් ඇත්තටම කොහොමද ඒකට නෑ මේ මගේ ප්‍රශ්නේ එන්නේ සංගමයට ඒ කියන්නේ සංගමේ 280ක් ඉන්නවා. 280කට වේලි ආහාර දෙන්නයි 280කටම අඩුම තරම හිතන්න රුපියල් 1000 ගානේ දෙන්න ගියත් කොහෙන්ද මෙච්චර සල්ලි කොහොමද හම්බ වුනේ කොහොමද ඒ කියන්නේ සංගමෙන් මාසිකව එකතු කරගත්ත ගානක්. නෑ අපි වාර්ෂිකව අපේ සමාජිකයන්ගෙන් අපි රුපියල් 2500ක වගේ මුදලක් ගන්නෙ. එතනදී වාර්ෂිකව මාසිකව නෙමෙයි වාර්ෂිකව. ඒ වගේම තමයි අපි එතනදීත් අපේ සංගමේදී අපදිංචි වෙලා ඉන්න ඒ සමාජිකයන්ගේ පවුලේ මරණයක් වුණොත් අපි රුපියල් 10000ක මුදලක් උන්ට දෙනවා. ඒ වගේම තමයි මෙතනදී මං හිතන්නේ වර්තමාන සභාපති ජොනි ගුණසේකර ඒ වගේම භාණ්ඩාගාරික අනුෂා සුභාෂී ඒ වගේම උපසභාපති මේ අය සහක්‍රියාකාරී මණ්ඩලයේ බුද්ධිය මම හිතනවා ඒගොල්ලන්ගේ අර පිරිමැස්ම මේ වෙලාවේ ඇත්තටම ඉස්මතු වුණා. ඒ වගේම අපිට ආධාරත් හම්බුණා. විදේශගතව සිටින ඕස්ට්‍රේලියාවේ ඉන්න මගේ ජොනිගේ යාළුවෙක් අපිට මුදලින් පරිත්‍යාගයක් කරා. I think රැන්ඩි ඇලෙක්සැන්ඩර් කියලා. මේ වෙනකොට ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු පළාත් සභා මන්ත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් අපිට උදව් කරා. අනුරුද්ධ මහත්මයා එමෙතුමා අපිට උදව් කරා. ඉතින් ඒ වගේ අපිට තවත් මේ විදිහේ වැඩ කරනකොට මුලින් අපිට පොඩි ආයතන වලින් එක ආයතන අපිට කතා කරොත් සාමාන්‍යයෙන් අපිට ස්පොන්සර් කරපු ආයතන තිබුණා. ඒකෙන් විශේෂ තරම් දෙනවා ඩිබ්‍රෝන් ආයතනයට, ඒ වගේම රාම් බ්‍රදර්ස්, ඒ වගේම රූපකලා ආයතනය. මේ ආයතන අපිට ගොඩාක් උදව් කරලා තිබුණා. ඉතින් ඒවැ මම හිතනවා හොඳ භාණ්ඩාගාරයක් තියෙනවා. හොඳ භාණ්ඩාගාරික තුමියන් දෙපළක් ඉන්නවා වර්තමාන සභාපතිතුමාට. ඒවා හැම දෙයක්ම නීතියට පිළිවෙලට තියෙනවා. හදිස්සියක් වෙච්ච වෙලාවට අපිට මහා පරිමාණයෙන් නෙමෙයි, හැබැයි ඒ වෙලට ගැළපෙන විදිහට උදව්වක් කරන්න පුළුවන්. ඒත් එක්කම තමයි COVID-19 එක මේ දුන්නා මේ කොණ්ඩේ කලර් කරන්න විතරයි පුළුවන්. කොණ්ඩේ කපන්න විතරයි පුළුවන්. ඔය ටික කරලා ඇතිද සැලොන් එකක් පවත්වාගෙන යන්න. ඔව් එතන මෙහෙම දැන් කොණ්ඩේ කපන වැඩේ විතරක් කරන අයට ඇති. දැන් අපි බාබර් සාප්පුව ඒගොල්ලන්ට කොණ්ඩේ කපලා ඩයි කරලා මසාජ් කරලා ඒ ටික කරාම කරගන්න පුළුවන්. හැබැයි දැන් රූපලාවන්‍ය ශාස්ත්‍රයේ මනාලියන් හැද ගන්න නැහැට නෑ ඒ ප්‍රශ්නෙට මං එනවා කොහොමත් එනවා එතනට මං කියන්නේ දැන් අර රූපලාවන්‍ය ශාස්ත්‍රය මනාලියන් හැද ගන්න විතරක් නෙමෙයි සාමාන්‍ය සැලොන් එකක් ගමේ සැලොන් එකක් ටවුන් එකේ සැලොන් එකක් ඒ කියන්නේ අයිබ්‍රෝස් හදන්න ෆේෂල් කරන්න මේකප් කරන්න එතකොට වෙඩින් එකකට යනවා නම් සමහර කට්ටිය පෙමන්ට් දාලා යනවා එතකොට ඒ දවස්වල සාමාන්‍ය හිතන්න මේ මාසේ ගොඩක් බිසි මාසයක් මේ මාස ටිකම ඔන්න ওই ටිකේදී කොණ්ඩේ කලර් කරලා කපලා සැලුන් එක පවත්වාගෙන යන්න පුළුවන්ද? ඉන්න කට්ටියට සේවකයන්ට පඩි දීලා
වායු සමීකරණ වලට මුදල් අයින් කරලා එතකොට තමන්ට ලාභයක් තියෙනවද ওই දෙක පමණක් කරලා? ඔබ එතනදී ඇත්තටම මදි අර බාබර් සාප්පුවක් විතරක් කරගෙන යන කෙනෙකුට පුළුවන්. දැන් අපි වගේ ඔක්කොම ටික කරන අයට ඒක මදි. ඉතින් ඇත්තටම රජයේ නීති මාලාවක් දීලා තියෙන එක වෙනස් කරලා සේවකයෝ වැඩි ඉන්න පිරිස කොහොමද වැඩ කරන්න ඕනේ. ඒ කියන්නේ අපි කොච්චරක් සේවකයෝ ගෙන්න ගන්න ඕනේද දවසකට වැඩ කරන ඒ දේවල් ටයිමින් කොහොමද තියාගන්නේ කියලා. ඉතින් ඒ නීති මාලාවල් එක්ක අපිට බැලන්ස් වෙන්න වෙනවා. ඉතින් මම ඒකයි මුලින්ම කිව්වේ මේ අපේ ශාස්ත්‍රයේ අයට හානියක් උනේ නැහැ. හැබැයි ආර්ථික පැත්තෙන් තමයි අපි පල්ලෙහාට වැටලා තියෙන්නේ. ඒ අර වෙනද තිබිච්ච තත්ත්වය හදාගන්න ටිකක් අමාරු වෙනවා කාලයක් යනකොට. දැන් අයිබ්‍රෝ එකක් ගලවන්න, එතකොට ෆේෂල් එකක් දාන්න, ඔය ටික කරන්න කවද කොච්චර දවසක් යයිද? ඔය ටික එන්න, ඔය නීති ටික එන්න. ඔව්. මේ වෙනකොට ලංකාවේ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පීන් ශිල්පිනියන් බොහෝ පිරිසක් සෞඛ්‍ය අමාත්‍යවරිය හම්බ වෙලා අමාත්‍යාංශයට ගිහිල්ලා විවිධ පුද්ගලයන් හම්බ වෙලා සාකච්ඡා මාර්ග කරලා නීති රීති හදලා ෂෙඩියුල්ස් හදලා මේ දේවල් බාර දීලා තියෙන්නේ. ඉතින් මම හිතනවා ඇමතිවරියත් සෞඛ්‍ය ඇමතිවරිය ගොඩාක් වෙලාවට මානසිකව හිතලා ගොඩාක් වෛද්‍යවරුනුත් එහෙමයි ඒගොල්ලොනුත් ගොඩාක් හිතන්නේ අපේ ශාස්ත්‍රයට මේක කරන්න නැතුව ඉන්න දෙන්න නෙමෙයි. නමුත් ලොකු වගකීමක් ගන්න වෙනවා අපිට මේක කරන වෙලාවට. ඉතින් ඒ නිසා ඕන් හැම වෙලාවෙම අවවාද කරන්නේ හානියක් නොවෙන්න වැඩ පටන් ගමුයි කියන එක. ඉතින් ඒවට නීති මාලාවල් හදලා ළඟදිම එන්න බොහෝම ඉක්මනින් මම හිතනවා මේක අනිත් සේවාවන් කරගන්න පුළුවන් කමක් ලැබෙනවා කියලා. මේමයි රූපලාවන්‍යගාර විවෘත කරන්න අවස්ථාව ලැබුණත් වගේම මේ මාස ටික අර මම කලින් කිව්වා වගේ නැකත් මාස නෙමෙයි මේ විවාහ මංගල උත්සව පවත්වන මාස. එතකොට chance එකක් දුන්නා යම් කිසි සීමිත පිරිසක් යොදවගෙන වෙඩින් එකක් ගන්න පුළුවන්. ඒ වෙඩින් එකක highlight වෙන එක චරිතයක් තියෙනවා. ඕනම වෙඩින් එක highlight කවුරුත් බලන එක්කෙනෙක් මනාලියක් හැඩ ගන්නවන්න යනකොට මම අමුතුවෙන් කියන්න ඕන නැහැ කවුරුත් දන්නවා ෆේෂල් කරනවා ඒ කියන්නේ සතියකට මාසෙකට උඩදී අයිබ්‍රෝස් හදනවා ඔය ඔක්කොම කරනවා මේ කිසිම දෙයක් දැන් කරන්න බෑ මනාලියක් හැඩ ගන්නවන්නත් බෑ ඔතනට කොහොමද එන්නේ ඇත්තට මම අර ඉස්සෙල්ලා කිව්වේ මෙහෙමයි අපි මේ පැත්තෙන් අපේ ලංකාවේ කාන්තාව වාසනාවන්තයි එකක් තව දෙයක් තමයි මේ ශාස්ත්‍රය ගොඩාක් පුළුල් වුණා. ඉතින් මම හිතනවා හැම නිවසකම රූපලාවන්‍ය කරපු අය ඉන්නවා. බොහෝ වෙලාවට ගත්තාම ඉතින් අර ඒක තමන්ම කරගන්න පුළුවන් දේවල් තියෙනවා දන්න දේවල්. ඉතින් ඒවා සේෆ්ටි එකේ කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා තව දෙයක් තමයි දැන් අයිබ්‍රෝස් ගලවලා නැහැ කියලා මේකප් කරන්න බැරි කමක් නැහැ කරන්න පුළුවන්. ඒ වගේම දැන් ගොඩක් ඉතින් ෆේස් එකේ ෆෙයා එක ඇවිල්ලා තියෙනවා නම් රෝම කූප තියෙනවා නම් ඒවටත් කරගන්න ක්‍රම තියෙනවා එක කිව්වේ අනික දැන් රූපවාහිනී මාධ්‍ය ඔස්සේ වැඩසටහන් ගිහිල්ලා ඔය ෆේස් බ්ලීචින් කරගන්න විදි වැක්ස් කරන විදි ඒවා ගොඩක් දන්නවා අපේ අය. ඉතින් ඒවා කරගන්න එක විවිධ ආයතන මගින් ඒවට අවශ්‍ය ද්‍රව්‍යයන් නිෂ්පාදනයන් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් කරලා කරගන්න පුළුවන්. ඉතින් අර මේ වෙලාවෙත් දැන් ඔළුවේ තියාගන්න ඕනේ මෙන්න මේ දේ තමයි දැන් මේ අඩු පිරිසක් එක්ක හරි තමන්ගේ ජීවිතේ ලස්සන වෙන දවස් එදාට. ඔව්. ඉතින් ඒ වෙලෙට තමන් අර තියෙන ලස්සන නැති කරගන්න නැතුව හරි විදිහට දේ දාන්න ප්‍රවීණයෙක් හම්බ වෙලා ශාස්ත්‍රයේ තමන්ට පුරුදු කෙනෙක්ව ගිහිල්ලා හම්බ වෙලා කතා කරලා තමන්ට ලැබිලා තියෙන දේ කරගන්න නම් ගොඩක් හොඳයි. ඔව්. අඩු පිරිසකකින් විවාහ මංගල උත්සවය ගත්තත් ඔවුන්ට යම්කිසි දවසක මතක සිටින ඡායාරූප වෙලක් තියෙනවා. ඒ ඡායාරූප වලට ලස්සනට ඉන්න ඕනේ. ඔන්න ඕක තමයි ගොඩක්ම ආපු ප්‍රශ්නේ. ඒ කියන්නේ සමහරක් සැලොන්ස් වල කියන්නේ ඉස්සරහා වාලා පිටිපස්සෙන් වැඩ කරනවා. ඒ කියන්නේ ඒ වැඩ කරාට ඒ කියන්නේ වැඩ කරන්නේ කිසිම අර තියෙන මාක්ස් එකක්වත් නැතුව. ඒ කට්ටියට මොකක්ද දෙන්න තියෙන පණිවිඩය? ඔව් මම කියන්නේ ඒකයි ඉතින් දැන් හැම වෙලාවෙම දැන් මේ වගේ දේවල් වලදී දැන් අපි දන්නවා නයිට් එක හරහා මේ දේවල් වලදී මේ රූපලාවන්‍ය ශාස්ත්‍රයට විවිධ ආයතන තියෙනවා විවිධ ඇකඩමි තියෙනවා මේ හැම දෙයකින්ම මේ ශාස්ත්‍රයට එන අයට කියලා දෙනවා පැය ගාණක් තිස්සේ පිටු ගාණක් තිස්සේ යනවා
පාඩම් කරනවා පොත් දෙනවා බලාගන්න සෞඛ්‍ය කරුණු කොහොමද සේෆ්ටි එක තියාගන්නේ තමන්ගේ ක්ලයන්ට් එක්ක සෞඛ්‍ය ආරක්ෂිතව තමන්ගේ ව්‍යාපාරය කරගෙන යන්නේ කොහොමද කියලා. ඉතින් අර හම්බ කරන්න පරමාර්ථයෙන් ඒ හැම දෙයක්ම එළියට දාලා අතෑරලා දාලා හම්බ කිරීම පමණක් කරන්න ගියාම තමන්ට තියෙන ප්‍රොෆෙෂනල් එක නැති වෙනවා. ඉතින් දැන් ඔය ප්‍රොෆෙෂනල් කියන අයත් එක්ක ප්‍රශ්නයක් තියෙනවානේ. දැන් සාමාන්‍යයෙන් අපි කවුරු හරි කෙනෙක් ප්‍රවීණයි කියන්නේ ඒ කෙනාගේ යම්කිසි දැක්මක් දැකලා. එතකොට ඒ ප්‍රවීණත්වය ලැබෙන්නේ ඒ උසස් බව ලැබෙන්නේ එයා උසස් විදිහේ වැඩ කරන නිසා. ඉතින් අර මම කිව්වේ ඒකයි සල්ලි වියදම් කරාට දැන් සැලොන් දැන් මම දකින දේ අලුත් පරම්පරාව සල්ලි වියදම් කරලා ව්‍යාපාරය හොඳටම හදාගන්න. බැංකු ලෝන් දාලා හරි රත්තරන් බඩු ගස් තියලා හරි එක්ක හස්බන්ඩ්ගේ සල්ලි එක්ක දෙමව්පියන්ගේ සල්ලි එක්ක තමන් එකතු කරගත්ත සල්ලියක් හරි වියදම් කරලා සලෝන් එක සුපිරි AC තියනවා පුටු තියනවා හැමදේම තියෙනවා. හැබැයි තමන්ගේ සේවාවතින් තමන් පැට්‍රිකල් නැහැ. ෆේල්. ඒ කියන්නේ එයාගේ දක්ෂතාවයේ හෙයාර් ස්ටයිල් එක දාන්න ගියත් එතන ප්‍රශ්න. ඒක හරියට කරගන්න බෑ. මේකප් එකක් කරන්න ගියත් හරියට ඒක කරගන්න බෑ. එතකොට පාවිච්චි කරන්නේ බ්‍රෑන්ඩ්. හැබැයි හරියට කරන්න බෑ. මොකද ප්‍රැක්ටිස් නැහැ. ඉතින් අර පුරුදු වෙන්න ඕන දේ තමයි ඉස්සල්ලාම දැන් අපි දන්න විදිහට මම නිකන් උදාහරණයක් දෙන්නේ. තේයිතා පාගන්න බැරුව. තේයිතා කියන්නේ නැටුම් වල එක අඩිය තාලයක්. ඒ තේයිතා පාගන්න බැරුව දෘත විලම්භ මධ්‍ය කියන ලය තුනට වන්නම් නටන්න බෑ. නැටු නටන්න පුළුවන්. හැබැයි වන්නමක් නටන්න බෑ. ඉතින් ඒ වගේ මේ ලය දැනගෙන ඉන්න ඕනේ හැමදේම කරන්නේ. ඒ වගේ තමයි මේ ශාස්ත්‍රයේ තමන් බ්‍රෑන්ඩඩ් යූස් කරා කියලා ප්‍රොෆෙෂනල් වෙන්නේ නැහැ. සලෝන් එක උසස් කියලා ප්‍රොෆෙෂනල් වෙන්නේ නැහැ. තමන්ගේ සේවාව ප්‍රොෆෙෂනල් වෙන්න ඕනේ. එතකොට තමන් පොඩි පුටුවක් මේසයක් තියාගෙන හරි ඒ කරන විදිහ තමන්ගේ මේකප් බොක්ස් එක දිගහැරියාම ඒක ප්‍රොෆෙෂනල් විදිහට තියෙන්න ඕනේ. ඒ පුටුව මේසේ ලස්සනට පිරිසුදුකම තමයි අපිව ප්‍රොෆෙෂනල් කරන්නේ. එතකොට තමයි දැන් මගේ පිරිසුදුකම තමයි මාව ලස්සන කරලා පෙන්නන්නේ. දැන් මම ඔයත් එක්ක කතා කරන්න ආවේ කොළඹ ඉඳලා මගේ සැලොන් එකේ ඉඳලා මෙතන ආවේ. මං එනකොට දාඩිය දාගෙන දාඩිය ගඳ ගහගෙන මගේ කට ගඳ ගහගෙන ආවනම් එහෙම වාට මගේ කිසිම ඔය කියන ප්‍රොෆෙෂනල් ගතියක් පේන්නේ නැහැ. හැබැයි මම දන්නවා මම යන්නේ අහවල් දෙයට කියලා. මං ඒවට ලෑස්ති වෙලා ඒ විදිහට ආවේ. මහා ලොකු දේවල් අවශ්‍ය නැහැ. පොඩි සම්පත් වලින් පුළුවන් දේවල් කරගන්න. මේම අර දැන් පොඩි සැලුන් එක අපි ගමුකෝ අර කලින් කිව්වා වගේ එක පුටුවක් එක්ක තියෙන සැලුන් එක බාබර් දැන් ඕක ගොඩක් වෙන්නේ බාබර් කියන කොටසට බාබර් සාප්පුවකට. ඒ කියන්නේ කොණ්ඩ කප්පින් මේ පිටින් පාර්ශ්වයේ කොණ්ඩ කපන එකද. ওই කට්ටියගේ ඒ කියන්නේ අර කිසිම මේ අර පිරිසුදුභාවය ඒක කියන එක අඩුයි. ඒ කට්ටියට ඒ කියන්නේ දැන් දිස්ත්‍රික්කයක් වශයෙන් දැන් ගම්පහ දිස්ත්‍රික්කේ රූපලාවන්‍ය සංගමයේ තියෙනවා. ওই වගේ සෑම දිස්ත්‍රික්කයකම ඒ කියන්නේ ලංකාවේ තියෙන සෑමම දිස්ත්‍රික්කයකම ওই වගේ දෙයක් පටන් අරගෙන ඒ කට්ටියව දැනුවත් කරන්න මොකක් හරි ඒ කියන්නේ වැඩමුළු තියන්න ඒ කියන්නේ තමන්ගේ පිරිසුදුභාවය ගැන වැඩමුළුවක් තියන්න සමහරක් කට්ටිය දන්නේ නැහැ. ඒ කියන්නේ සමහරක් කට්ටිය වැඩ ඉගෙන ගන්නේ බලාගෙන ඉඳලා තමන් සැලුන් එකක් ඕපන් කරනවා. ඔන්න ඔය ගැන කතා කරොත් මේ කියන්නේ පිරිසුදුභාවය ඒ කියන්නේ ඒ සැලොන්ස් වලටයි ඒ කියන්නේ සංගමයක් වශයෙන් ඉස්සරහට ගෙනියන්න පුළුවන් නම් ඔව් ඇත්තටම දැන් එතනදී තියෙන්නේ මම දකින දේ තමයි දැන් ගොඩාක් සංගම් වලදී වෙන දේ තමයි ඔය කියන පැත්ත අතහැරෙනවා හැම වෙලාවෙම පර්සනල් ගෲමින් කියන පැත්ත අඩුයි ට්‍රේනින් කරන්න. ඉතින් ඒකට හේතුව මම ඉස්සෙල්ලා කිව්වේ අපේ අය පුරුදු වෙලා තියෙන්නේ වැරදි දේ තමයි ඉක්මනින් ඉගෙන ගන්න. දැන් මම දකින විදිහට දැන් අපේ දැන් ඔබතුමා කියපු විදිහට බියුටිෂියන් කියමුකෝ. දැන් මම කාන්තා බියුටිෂියන් කෙනෙක් කියමුකෝ. ඔව් මම කාන්තාවක්. මම දැන් ඔන්න ඉගෙන ගන්නවා කොහේ හරි ඩිප්ලෝමා එකක් කරනවා. ඊට පස්සේ මම කරන්නේ මොකක්ද දන්නවද? ඉස්සෙල්ලාම මගේ කොණ්ඩේ වැරදි විදිහට බ්ලීච් කරගන්නවා. ඔව් කොණ්ඩේට දාන්න පාට වැරදි. ඔව් ඊට පස්සේ නියපොතු ටික වවා ගන්නවා දිගට. සාමාන්‍ය රූපලාවන්‍ය ශාස්ත්‍රයේ ඉන්න රූපලාවන්‍ය ශිල්පිනියන්ට ෆේෂියල්ස් කරනවා නම් නියපොතු වවන්න බෑ.
ඒක තමයි නීතිය. ඒක දැන් එහෙම ඒ වගේ- එහෙම බැලුවොත් එම දැන් හැමෝම ඉන්නොත් නිපුතු හොයාගන්නේ. ගොඩක් නෑ ඒගොල්ලන් දැන් ඒගොල්ලන් මෙහෙම එකක් තියෙනවා. ඒගොල්ලන් නියපොතු වැව්වට ඒගොල්ලන්ගේ ඇසිස්ටන්ට් ඉන්නවා ෆේෂියල්ස් වලට වෙනම කෙනෙක් ට්‍රේන් කරලා. right right. ඒ අය ඒ වගේ. එතකොට මේ ඇසසරිස් ගොඩක් යූස් කරන්න බෑ ෆේෂියල් එකක් කරන වෙලාවට. හැබැයි අපේ අය මොනවද කරන්නේ මේම ගෙජි එල්ලෙන මොන හරි වල්ලු ටිකක් දාගන්නවා. ලොකු ගඩොල් ගල් වගේ අහලතර ලොකු මුදු ටිකක් ඒ දාගන්නවා. ආකර්ෂණ ලබා ගන්න නෙමෙයි. ඒක තමයි මම කිව්වේ වැරදි දේ තමයි අනුකරණය කරන්නේ. හැබැයි ඊට වඩා ප්‍රොෆෙෂනල් විදිහට ඒක අපිට කොහෙන් හරි දැකපු දෙයක් ඒක. ඔව් ඒක තමයි මම කියන්නේ. ඒ කියන්නේ ඔහුට වැඩි ඉහළින් ඉන්න කෙනෙක්ගෙන් දැකපු ඒක වෙන්න පුළුවන් ප්‍රවීණයෙක්ගෙන් දැකපු දෙයක්. මම හිතන්නේ අපේ ලංකාවේ ප්‍රවීණයන්ගෙන් ඔය දේ වෙනවා කියන එක. ඒ කියන්නේ දැන් අපිට දැන් මම කිව්වේ දැන් සල්ලි වියදම් කළා ප්‍රවීණයෝ වෙන්න පුළුවන්. ඔව්. එහෙම නැතු අපේ ශාස්ත්‍රයේ අපි නිහතමානීව ඔළුව පහත් කරන ප්‍රවීණයෝ ගොඩක් ඉන්නවා. අපි කතා කරන්න පුළුවන් කාන්තා පක්ෂය ගත්තත් අපිට ලොකු හයියක් වෙන අය අපි දැක්කහම අපිට අදටත් ඒගොල්ලන්ව දැක්කහම අපේ ඔළුව පහත් වෙනවා ඔටෝමැටිකලි. ඒ පෞරුෂත්වය ඒ පර්සනැලිටි එක තියෙන අය ඉන්නවා. පිරිමිණුත් එහෙම. පිරිමිණුත් එහෙම. මොකද මම දැන් නම් වශයෙන් කියන්න පුළුවන් මට එක නමක් හරි අතහැරුණොත් ඒක ලොකු අපරාධයක් වෙනවා. ඒ නිසා හැබැයි අපේ කොට්ටාසයක් ඉන්නවා අපි කතා කරන්නේ මේ ශාස්ත්‍රයේ පටන් ගන්න මුල් පුරුක් ටික මේගොල්ලන් හරි ප්‍රොෆෙෂනල්. ඒගොල්ලන් අද වයසෙනුත් ගොඩක් එහාට ගිහිල්ලා ඉන්න. හැබැයි තාමත් ඒගොල්ලන්ගේ තියෙන ස්මාර්ට් එක තියෙනවා යන වෙලාවට දැක්කාම. ඉතින් මම හිතන්නේ අන්න එතනින් එහාට ගිය රැල්ලක් හැදුනා. එතන තමයි ඔය වරද්ද කරගන්නේ. ওই විදිහට සෑම දිස්ත්‍රික් එකකම ඉන්නවද? ඒ වගේ අනිවාර්යෙන් මං කිව්වේ ඒකනේ දැන් ඒගොල්ලන් අර මේ බොරු ආටෝපේ තමයි හදාගන්නේ. ඒගොල්ලන්ගේ ප්‍රොෆෙෂනල් සැලොන් එකට ගියොත් පිටිපස්සට ගියොත් බත් කාපු කොලේ එතන ඒ වගේ එක්කෝ සමහරක් වෙලාවට හරීම ඒක දැන් මම අර කිව්වේ දැන් Tamanට ගැලපෙන්නේ නැති පාටක් මෙහෙම ඔළුවේ දාගෙන ඉන්න දැන් අපිට කළුවෙක් කෙනෙක් කියලා ස්කින් එක කළුයි. ඊට පස්සේ මොකද්ද කරන්නේ මේක සුදු වෙන්න ලොකු බේස් එකක් ගා කරනවා. එතනින් එයා විරූපී වෙලා ඉවරයි. ඉතින් ඒ වගේ තමයි යාගේ වැඩත්. අන්න ඒකයි. ඉතින් එතකොට දැන් එහෙම නැතුව අපිට වැඩ කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. ලස්සනට ඉඳගෙන කරන්න. ඒ කියන්නේ මෙහෙම සැලොන් එකට යන්න කලින් ඒ කියන්නේ කීර විදියට සැලොන් එකේ එක්කෙනා ගියා බලලා අනිවාර්යයෙන් හිතා ගන්න පුළුවන් සැලොන් එක ඇතුළ ගැන. මේ ශාස්ත්‍රීය ඇඩ්වර්ටයිස්මන්ට් එක අපිමයි. අපේ ඇඩ්වර්ටයිස්මන්ට් එක මගේ සැලොන් මූඩ්ස් ආයතනයේ ඇඩ්වර්ටයිස්මන්ට් එක සමන්ත ගුණසේකර සහ ජොනි ගුණසේකර. අපි දෙන්නගේ තියෙන අපි දෙන්න දිහා බලලා තමයි මිනිස්සු එන්නේ. ඒක අපි හැමෝම තේරුම් ගන්න ඕනේ. දැන් මම කිව්ව එක මගෙන් මට ඉස්සරහින් ඉන්න ප්‍රවීණයන්ගේ අතර ඒක තියෙනවා. ඒක බලලා තමයි අපි හැදිලා තියෙන්නේ. ඒක බලලා අවුරුදු 28ක ඉඳලා. ඔව්. මෙහෙමයි. අපි කතා කරමු සංගමය ගැන. ගම්පහ දිස්ත්‍රික් රූපලාවන්‍ය ශිල්පීන්ගේ සංගමය ගැන. මොනවද ඒකින් වෙන වැඩ රාජකාරී? ඇත්තටම බලන්නේ සමාජයට ලොකු සේවයක් කරන්න. දුප්පත් මිනිස්සුන්ට අතහිත දෙන්න. මෙමය දුප්පත් මිනිසුන්ට අතහිත දෙනවා කියන්නේ ඒ කියන්නේ ශේෂ්ත්‍රයේ ඉන්න කට්ටියත් එක්කද නැත්නම් ඊට එහා ගිය නෑ ශේෂ්ත්‍රයට විතරක් නෙමෙයි දුප්පත් මිනිස්සුන්ට අදනවා මේ වෙනකොට අපි මීට වසර දෙකකට ඉස්සෙල්ලා අපි ලොකු රූතරුරයක් කියලා අපි නර්තන ප්‍රසංගයක් පැවැත්තුවා අපේම ශිල්පීන් අපේම මේ පාරත් ඒක ඕගනයිස් පටන් අරගෙන තිබුණේ කරන්න. ඉතින් අපි එවලේ ඒකෙන් ලැබිච්ච ආදායම අපේ සංගමයේම සමාජිකාවන් තමයි ඉදිරිපත් කරේ සියලුම නර්තනයන්. ඉතින් ඒකෙන් අපිට ලොකු ආදායමක් අපි ලැබුවා. අපි නර්තනය සඳහා ඒ ප්‍රසංගය සඳහා අපිට ගිය වියදම් අපි අයින් කළා. ඉතුරු වෙච්ච මුදලින් අපි ගම්පහ දිස්ත්‍රික්ක මහ රෝහල OPD එක කෑල්ල රිසෙප්ෂන් එකත් එක්ක තිබෙන කෑල්ල තනිකරම ප්‍රතිසංස්කරණය කළා දුන්නා. අපි වෝල් පේපර්ස් දාලා ෆෑන්ස් දාලා පුටු දාලා මල් පෝච්චි තියලා ඔක්කොම වීදුරු වෙනස් කරලා පේන්ට් කරලා ඒ හැම දෙයක්ම ලක්ෂ 12ක 13ක වියදමක් කළා. අපි ප්‍රතිසංස්කරණය කළා දුන්නා. ওই වගේම අනිත් දිස්ත්‍රික් වල රූපලාවන්‍ය සංගමවල මේ වගේම දේවල් වෙනවද? මේ වගේම කාර්යවල වෙනවද? මං හිතනවා සමහර ආයතන වලින් වෙන තැනුත් තියෙනවා. ඉතින් ඔක්කොම මට 100ක් වෙනවාම කියලා කියන්න බෑ. නමුත් අපේ පරමාර්ථය ඇවිල්ලා අපි දැන් මේ අවුරුද්දේ අපි බලාපොරොත්තු වුණේ මේ අවුරුද්දේ නොවැම්බර් ඒ වගේ ප්‍රසංගයක් කළා. වතුපිටිවල හොස්පිටල් එකේ වකුගඩු වංශේ රෝගීන්ට ඉන්න එක කාමරයක් තනිකරම අපි හදන්න නිවාසිකාගාරයක් හදන්න අපි ලෑස්තිනේ. ඒ කියන්නේ සම්පූර්ණ නිවාසිකාගාරයක්. ඒගොල්ලන්ට ඒ කියන්නේ ලෙඩු ආවහම පරීක්ෂණ කරන තැනට යනකම් එළියේ කොස් ගහක් යට ඒගොල්ලන්ට ඉන්න තියෙනවා. ඒ අවුව වැස හැමදේම බලන්න. ඉතින් අපි එතනට ඒගොල්ලන්ට ආවහම වාඩි වෙලා ඉන්න තැන හදන්න තමයි අපි ලෑස්ති කරේ. ඉතින් ඒ විදිහේ අපි ගම් වතුර ආධාර
දුන්නා අපි ගම් වතුර ආපු වෙලාවල් වල. ඉතින් ගොඩක් දුප්පත් තැන්වලදී අපි මහලු නිවාසවල් වලට ඒ වගේ අපිට කරන්න පුළුවන් නිහඬව. ඒක අපේ ශාස්ත්‍රය ගත්තාම අපි මේ වෙලාවේ ඔය කේප්ස්, ඒ වගේම සැනිටයිසර්ස්, ග්ලව්ස්, මාස්ක්, ඒ වගේම මුදලින් සල්ලි අපිට දෙනවා වියලි ආහාර. අපි ඒ වගේ දේවල්. ඉතින් අපි බලන්නේ මේ ගම්පහ දිස්ත්‍රික්කයේ අපේ සංගමයේ ඉන්න සමාජිකාවන්ගේ අඩුපාඩු වලට අපිට කරන්න පුළුවන් උදව් උපකාර කරන්න. ඒ වගේම රූපලාවන්‍ය ශාස්ත්‍රයේ ඉදිරියට යන්න ඔවුන්ට දැනුම ලබා දීලා අපි මේ දේවල් කරනවා. අපි දන්න ආයතන, කම්පැනි, රූපලාවන්‍ය ප්‍රවීණ ශිල්පීන් ගෙන්වලා දැනුම ලබා දෙනවා. ඒ වගේ දේවල් ගොඩක් බාහිර දේවල් අපි මේ මෑතකදී මල් වගාව කොහොමද කරන්නේ? ඇන්තූරියන් වගාව කොහොමද කරන්නේ? මේ හැම දෙයක්ම ඒ කියන්නේ මේ සැලොන් වලට එහා ගිය දේවලුත් ඔව් ඉතින් දැන් අර ඉස්සෙල්ලා අපි කතා කරා වගේ ස්වයං රැකියාවක් විදියට සමහරු ගෙදර පොඩි කෑල්ලක සැලොන් එක කරගෙන යනවා. බිස්නස් රෙජිස්ට්‍රේෂන් ඔක්කොම තියෙනවා. හරියට ඉතුරුවක් කරගන්න බැරි වෙච්ච අය ඉන්න පුළුවන්. එතකොට අපිට දැන් අපි අර වගේ දේවල් වලින් අපි බලාපොරොත්තු වෙන්නේ ඉදිරියේදී අපිට මොන හරි දෙයක් කරදරයක් වුණොත් දෙයක් කරන්න. ඉතින් ඒක ඇත්තටම දැන් මල් වගාව වගේම අපිට ඒ වෙලේ හිතුණා අපි ගෙවතු වගාව ගැන කියලා දුන්නා පොඩි මිරිස් පාත්තියක් දාගන්න විදිහ ඔය හැම දෙයක්ම පුරුදු කරලා තිබුණා නම් මේ කාලේ ඒගොල්ලන්ට මිරිස් කල්ලක් කඩා ගන්න තිබුණා නේද? ඉතින් අර ඒ වගේ ගොඩක් දේවල් තමයි අපේ සංගමෙ විදිහින් කරන්නේ. හරි. COVID-19 එක මේ කතා කරගත්ත දේවල් මම හිතනවා ඔබටත් සැලොන් එකක් තියෙනවා නම් ඔබටත් බබර් ෂොප්පක් තියෙනවා නම් මේ දේවල් ඉතාමත් වටිනවා ඇති කියලා. මොනවද අන්තිමේට කියන්න තියෙන්නේ මේ COVID-19 එක ඉස්සරහට කොහොමද වැඩ කරන්නේ? ඔබත් රූපලාවන්‍යකාරයක් පවත්වාගෙන යනවා නම් කොහොමද මොනවද දෙන්න තියෙන උපදෙස්? ඇත්තටම පරිස්සම් වෙන්න කියන එක තමයි විශේෂයෙන්ම කියන්නේ. තමන් පරිස්සම් වෙන්න. ඒ දැන් අපිට අනිත් කෙනාව පරිස්සම් කරන්න බැරි නම් අපි හරි පරිස්සම් වෙන්න හිතුනොත් ওই නීතිමාලාව අපි අනිවාර්යෙන් කරනවා. අපි හැම වෙලාවෙම හිතන්නේ මේ රෝගේ අපිට බෝ වෙයි. මට බෝ වෙයි කියන එක. එතකොට අපි අනිවාර්යෙන් පරිස්සම් විය යුතුයි වෙනවා. ඉතින් ඒ වගේම රජය මගින් දීලා තියෙන නීති රීති වලට ගරු කරන්න ව්‍යාපාරය පටන් ගන්න කියලා PHI මහත්තයා ඇවිල්ලා සෞඛ්‍ය නිලධාරීන් ඇවිල්ලා ඔබට ලයිසන් එක දෙන වෙලාවට විතරක් සැලොන් එක පිරිසිදුව තියන්න එපා. හැම වෙලාවකම සැලොන් එක පිරිසිදුව තියාගන්න. ආරක්ෂා සහිතව වැඩ කරන්න, නීතිගරුකව වැඩ කරන්න. ශාස්ත්‍රයේ තව බොහෝ දේවල් තියෙනවා. මේ ශාස්ත්‍රය හැමදාම ඉගෙන ගන්න දේවල් තියෙන්නේ. ඉගෙනගෙන ඉවරයි කියන්න තැනක් නැහැ. ඒක දවසින් දවස විවිධ ක්‍රම, විවිධ අලුත් විලාසිතාවන්, විවිධ දේවල් නිර්මාණය වෙමින් එළියට එනවා. ඉතින් ඒ නිසා තමන් දන්න දේ විතරක් ඔළුවේ තියාගෙන ජීවත් වෙන්න එපා. හැම වෙලාවෙම සේවාදායකයාට උපරිම අවංකව සේවය කරන්න පිරිසුදුකම මුල් කරගෙන. මම හිතනවා ඒක තමයි ජීවිතේ ජය ගන්න පුළුවන් එකම තැන. ඔය කියපු ටිකත් එක තව ප්‍රශ්නයක් ගොඩ නැගුණා. PHI මාත්‍යා ඇවිල්ලා බලලා යනවා කිව්වා. මේමයි. මට වුණ දෙයක්. ඒ කියන්නේ දැන් මට වුණ දෙයකට කලින් අපි මේක කතා කරමුකෝ. සැලොන් එකකට දැන් අර කිව්වා වගේම ඉස්සල්ලාම ඇවිල්ලා PHI මාත්‍යා බලනවා. මේ දේවල් සිංක් එක තියෙනවද, සැනිටයිසර් ඔක්කොම තියෙනවද, මාස්ක් දාගන්න දින්නේ, net එක දාන්න දින්නේ, ඒ ඔක්කොම තියෙනවද කියලා බලනවා, චෙක් කරලා බලනවා. බලලා යනවා. ගියාට පස්සේ මේක දැන් යනවා සතියක් දෙකක් එක දිගට යනවා. ඒ බලද්දි මම හිතන විදිහට උනොත් තත්ත්වෙත් බලනවා ඇති. ඊට පස්සේ මොකද වෙන්නේ? එතනින් එහාට ඔන්න ඔය ප්‍රශ්නෙත් එක්ක මම දවසක් යනවා මට බලපත්‍රයක් ගන්න. මට ගම්පහ දිස්ත්‍රික්කයෙන් පිටතට කොළඹ දිස්ත්‍රික්කයට යන මම බලපත්‍රයක් ගන්න මම යනවා. ගියාම මම ස්ථානාධිපතිතුමාට ලියුමක් ලියලා මම ඊට පස්සේ යනවා ග්‍රාම සේවක මහත්තයා ගාවට. එතනින් ගිහිල්ලා ග්‍රාම සේවක මහත්තයා මගේ පදිංචිය තහවුරු කරලා මට ඒක සාතික කරලා දෙනවා. ඊට පස්සේ මම යනවා PHI මහත්තයා ගාවට. ගියාට පස්සේ PHI මහත්තයා මගේ උණ චෙක් කරලා මම හොඳ තත්ත්වෙද ඉන්නේ කියලා බලලා මට ඒක සාතික කරලා දෙනවා. මම ඒක අරගෙන පොලිසියට ගියාම කියනවා මට දවස් 3මාරකින් එන්න පාස් එක දෙන්න කියනවා. මම එතකොට මට අද යන්න තියෙන ගමන මම යන්න ඕනේ දවස් 3මාරකින් පස්සේ. අනිත් එක මට අද මගේ උණ බලන්නේ. මගේ අද උණ බලලා ඔක්කොම කරලා ඉවර කරනවා. මට එතකොට හෙට උණ හැදුනොත් මම අර පාස් එක කරා යනවා. ඔන්න ඔය දෙයම ඔබටත් එනවා. ඔබගේ අද ඔක්කොම බලනවා. අද ඇවිල්ලා බලලා ඔක්කොම චෙක් කරලා යනවා. හෙට එනවා COVID-19 ආසාදිතේ. ඇවිල්ලා යනවා.
ඔබට හැදෙනවා. ඔබගෙන් ආයි හෙට එන කට්ටියවත් හැදෙනවා. ඔන්න ඕකට මොකද්ද ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය? ඔව් ඇත්තටම දැන් එතනදී තියෙන දේ තමයි අපි දැන් ඔය දේ වෙන්නේ අපි පරිස්සම නැති හින්දානේ. දැන් අපිට දීලා තියෙනවා නීති මාලාවක්. අපි උන්න චෙක් කරලා බලන්න ඕනේ. ඒ වගේම සේවාදායකයෙක් කෙනවා නම් ඔහුගේ උණ චෙක් කරන්න ඕනේ. ඔව්. සේවාදායකයෙක් කෙනවා නම් උණ චෙක් කරන්න ඕනේ. එහෙම නැත්නම් දැනටත් කියන්නේ රජය කියන්නේ විශ්වාසවන්තව වැඩ කරන්න. ඒ කියන්නේ අපි හැම වෙලාවෙම අපිට නුපුරුදු සේවාදායකයෙක්ව ගන්නකොට අපි බොහෝ කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ. දැන් අපිට පුරුදු කෙනෙක් කියමු. දැන් මම දන්නවා මගේ හැම මාසෙම මේ වෙලාවට මෙයා ඇවිල්ලා ෆේෂියල් එකයි හෙයාර් කට් එකයි කරගෙන යනවා. කලර් එකයි හෙයාර් කට් එකයි කරන්න කියලා. එයාව මම දන්නවා. ඒකට එයා එන්නේ මට කෝල් කරලානේ. එතකොට අපි මෙතන කතා කර කර ඉන්න බෑ. මොකද ගොඩක් වෙලාව තියාගන්න එපා කියනවනේ. එතකොට දුරස්ථභාවය තියාගන්න කියනවා. වෙලාව තියාගන්න කියනවා. ගොඩක් ඉන්න එපා කියනවා. කතා බහ වැඩියෙන් වෙන්න එපා කියනවා. එතකොට අපි දැනගන්න ඕනේ අපිට කෝල් එකක් දීලා යා අපොයින්ට්මන්ට් එක. මොකද මේ දවස්වල කොහොමත් හැම ක්ලයන්ට් කෙනෙක්ම කෝල් කරලා ඉස්සෙල්ලාම අහනවා සැලොන් එක ඇරලාද කියලා අහනවා. එහෙම අහලා තමයි එන්නේ. නැතුව වෙනද වගේ එන්නේ නැහැ. ඉතින් එතකොට අපිට පුළුවන් ඔහුව දැනුවත් කරන්න. ඔයාට පොඩි උණක් හරි හැම්බිරිසාවක් හරි තියෙනවා නම් ඔයා එන්න එපා. අපිට කතා කරනකොට මේක තේරෙනවා. කහිනෝ වගේ තේරුනොත් ඔය කිසිම දෙයක්ව හංගගෙන ආවොත් එහෙම එතන තමයි අපි උණ බලන්න කියලා කියන්නේ. ඒක එකක්. ඒතර අපි හිතමු එයා ඒ දේ ආවා කියලා ඒ විදිහට හරි. ඒතර පිට වෙන්නේ මේක කෙල මගින් නම්. එයාගේ කෙල ගාලා හරි කොහරි ගියා නම් ස්පර්ශයෙන් නම් අපිට කරන්න කියලා තියෙන්නේ හෙයාර් කට් එකයි කලර් එකයි නම් අපිට ඒ දුරස්ථභාවය අඩියක විතර පමණ තියාගෙන කරන්න පුළුවන්. ඒ වගේම අපිට ඇඳලා ඉන්න කියලා තියෙන විදිය. අපිට ආරක්ෂා සහිතව කරන්න කියලා තියෙන විදිය. ඒතර ආපු වෙලේ ඉඳලා කතා කර කර ඉන්න බෑ. වෙනද වගේ ලොබි එකේ වාඩි කරගෙන පැය ගණන් කතා කරන්න බෑ. අන්න ඒ නීති මාලාවට වැඩ කරොත් කොයි තියෙන කෙනෙක් ආවත් අපිට පරිස්සම් වෙන්න පුළුවන්. ඒ මොකද අපි කතා කරලා නැහැ. අපි මුවාන් දාලා ඉන්නේ. අපි ෂීට් එක දාලා තියෙනවා. අපි වෙනම ඇඳුමක් ඇඳලා ඉන්නේ. ක්ලයන්ට් වාඩි කරවුවාම යාව ගන්න ඉස්සෙල්ලා සැනිටයිසර්ස් එයාගේ හෑන්ඩ්ස් වලට දෙනවා. අත හොදන්න තියලා තියෙනවා. එතකොට යාව ගත්තාම ටක් ගාලා ඒ වැඩේ කරා. ඒ පාවිච්චි කරන දේවල් කේප් ඩිස්පෝසබල් තියෙනවා නම් ඒවා විසි කරා. එක කේප් තියෙනවා නම් ඒ කේප් එක හොදන්න දැම්මා. අපි දවසට ගන්න 10 දෙනයි වැඩ කරන්න. එතකොට ඒ 10ම එක්කෙනාගෙන් එක්කෙනාට මාරු වෙනවා. ඒ ක්ලයන්ට් ගියාම ඒ ස්ථානය යා වාඩි වෙච්ච ටික ඔක්කොම පිරිසුදු කරනවා. ආයි පොළොව මොප් කරන්න ඕනේ වෙනදා වගේ නෙමෙයි. දවසට දෙසරයක් තුන්සරයක් මොප් කරන්න ඕනේ. ඉතින් අර ඒ වගේ දේවල් වලින් මම හිතන්නේ ඒකයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ දීලා තියෙන නීති රීති හරියට ක්‍රියා කරනවා. අපිට පුළුවන් පරිස්සම් ගන්න. ඒකයි මම කිව්වේ ඉස්සෙල්ලාම ඔබ ගැන හිතන්න. මුදලට පමණක් සීමා වෙන්න යන්න එපා. මොකද හැමදේම මුදලට කරන්න බෑ. මම ඒකම කියන්නම් අර ප්‍රවීණත්වය තියෙනවා. මේ ප්‍රවීණත්වය ඇති වෙන්න හේතුව අපේ ප්‍රවීණයෝ බිහි වෙලා අපි අද ඔවුන්ට ගරු කරන්නේ. ඔවුන් ස්ථාවරයකට ආවා. ඔවුන් සල්ලිත් හෙව්වා. ඔවුන් ලොකු ව්‍යාපාරිකයොත් වුණා. ඒ වගේම ඔවුන් මේ ශාස්ත්‍රයට ආදරය කරා. මේ කලාවට ඔවුන් ආදරේ. හැබැයි මේ ශාස්ත්‍රයට ආදරේ නැතුව සල්ලි පරමාර්ථයෙන් මේ ශාස්ත්‍රයට ආවම වෙන්නේ ටික කාලයක් අර බැලුම පෙම්බුණා වගේ පෙම්බිලා දන්නේම නැතුව ආයි හුලක් යන එක. ඔය හැම නීති මාලාවකටම යටත් වෙලා වැඩ කරනවා සැලොන් මූඩ්ස් ආයතනය. ඉතින් කිසිම බයක් නැහැ මම මේ දවස් ටිකේම ආවා ගියා. හැම දෙයක්ම තියෙනවා හැම විදියටම ඒ කියන විදියටම රජෙන් දීලා තියෙන හැම දෙයක්ම මේ ආයතනයේ සිද්ධ වෙනවා. ඉතින් මම හිතනවා මේ සෑම දෙයක්ම ඔබ දැනුවත් නැති කියලා සමන්ත ගුණසේකර මහත්මයා කිව්වා වගේ අන්තිම වතාවට හිතන්නේ මේ කොවිඩ් එක මේ රූපලාවන්‍ය ශාස්ත්‍රය ඔබට ගැටෙන්න පුළුවන්ද? අනිවාර්යයෙන්. රයිට්. ඉතින් අප සමග රැඳී සිටියට බොහොමත්ම ස්තුතියි. ලංකාවේ ප්‍රවීණ එක්තම ප්‍රබලයෙක් වෙන සමන්ත ගුණසේකර මහත්මයාත් එක්ක අද අපි සහභාගී වුණා මේ COVID-19 එක ඔවුන්ට ඇති වුණු ප්‍රශ්නය ගැන කතා කරගන්න. ඉතින් ඔබත් අර මං කලින් කිව්වාගේ යම් කිසි දෙයක් වටහා ගන්න ඇති. ඉතින් ඔබට ජය අයුවා. අයුවා. Stop.